සුපුරුදු පාඩදී ඔයගොල්ලෝ සියලු දෙනාම අද දවසෙත් ආයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් අද මම කරන්න යන්නේ අලුත්ම පාඩමක්. අද පාඩම තමයි පොදු කාර්ය පිරිවැයකරණය කියන පාඩම. ඉතින් මම කලින් වීඩියෝ එකේ සඳහන් කරා අද මගේ ඊළඟ වීඩියෝ එකෙන් කරන්නේ මම තොග සම්බන්ධයෙන් තොග නිකුත් කිරීමේ මිල ක්‍රමයන් පිළිබඳව. ඉතින් මම කල්පනා කරා ඒක සම්පූර්ණම පාඩමක් විදිහට කියන්නේ මොකද තොග කියන්නේ LKS 2 ප්‍රමිතියට අදාළ පාඩමක්. ඉතින් LKS 2 ප්‍රමිතිය පිළිබඳව වීඩියෝ එක කරද්දී මම එතකොට අර තොග මිල කිරීමේ ක්‍රමය පිළිබඳව ඔයාලට කියනවා. ඉතින් අද කරන්නේ ලේසිම පාඩමක්. ඒ කියන්නේ ලේසි විදියට ඒ කියන්නේ කැපවීමෙන් යුතුව අවධානයකට ගත්තොත් මේ ගණන් ලේසින්ම හදන්න පුළුවන්. ඒ වගේම ගිණුම් කරන උසස් පෙළ ගිණුම් කරන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය ප්‍රශ්නයක් විදිහට මේ පොදු කාර්ය පිරිවැය කියන පාඩම වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට කොහොම විදියකින්වත් මග හරින්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. මොකද මේක අනිවාර්ය ප්‍රශ්නයක් හින්දා. ඉතින් අපි යමු එහෙනම් අද දවසේ අපේ වීඩියෝ එකට. හරි. එතකොට අපේ පාඩම වෙන්නේ අද පොදු කාර්ය පිරිවැයකරණය කියන පාඩම. ඉතින් පොදු කාර්ය පිරිවැයකරණය කියන්නේ මොකක්ද කියලා මම ඔයගලන්ට ඉස්සෙල්ලාම උදාහරණයක් යොදාගෙන මම ඔයාලට කියලා දෙන්නම්. හරි. එතකොට අපි ගාව තියෙනවා අපේ ෆැක්ටරි එකක්. ඒ කියන්නේ අපේ කර්මාන්ත ශාලාවක්. මේ කර්මාන්ත ශාලාවේ අපි නිපදවන්නේ ෂර්ට්. එතකොට මේ ෂර්ට් නිපදවන්නේ අපි අංශ දෙකක් යටතේ එකක් කැපෙවුම් අංශය අනිත් එක නිමැවුම් අංශය. කියන්නේ ෂර්ට් වලට දා රෙදි කැපීමකට ලක් කරලා ඊට පස්සේ ඒක නිමැවුමක් කරන. ඒ කියන්නේ මහන වැඩ ටික කරන්නේ මේ කැපුම් අංශය. එතකොට ඒත් එක්ක තව අංශයක් තියෙනවා මේ නඩත්තු අංශය. මේ නඩත්තු අංශයෙන් කරන්නේ මේ කැපුම් අංශයට නිමැවුම් අංශයට මොකක් හරි නඩත්තු වැඩ කටයුතු කරගෙන යන සේවා සපයන එක තමයි නඩත්තු අංශයෙන් කරන්නේ. හරි. එතකොට දැන් මේ ෂර්ට් නිපදවනවා. මේ ෂර්ට් නිපදවන්න නම් අපිට අවශ්‍යයි මොනවාද? ප්‍රධාන වශයෙන්ම රෙදි අවශ්‍යයි. ද්‍රව්‍ය වශයෙන් රෙදි අවශ්‍යයි. ඒ වගේම ෂර්ට් එක නිපදවන්න අපිට කවුද ඕන? ශ්‍රමිකයෙක්. ඒ කියන්නේ ෂර්ට් එකක් කපන්න, ඒ වගේම ෂර්ට් එක මහන්න අපිට ශ්‍රමිකයෙක් ඕනේ. ඒකර මේ ශ්‍රමිකයෙක්ට අපි ගෙවනවා යම්කිසි මුදලක්. ඒකට කියනවා අපි මොකද්ද? වැටුපක් කියලා. එතකොට ශ්‍රමිකයෙකුට අපි ගෙවන්න ඕන වැටුපක්. ශ්‍රමිකයෙකුට වැටුපක් කියලා අපිට ගෙවන්න බෑ. එතකොට මම මෙව හඳුන්වනවා මේ රෙදි ඒ වගේම ශ්‍රමිකයෙකුට ගෙවන මේ එක පීස් එකකට ගෙවන වැටුප මම හඳුන්වනවා ඍජු පිරිවැය කියලා. මොකද අපිට ෂර්ට් එකක් දැක්කම හඳුනා ගන්න පුළුවන් මේ ෂර්ට් එකට රෙදි මෙච්චර ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවා කියලා. එතකොට රෙදි මෙච්චර ප්‍රමාණයක් ගියා නම් එක ෂර්ට් එකකට රෙදි වලට මෙච්චර මිලක් ගිහිල්ලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම තමයි ශ්‍රමිකයෙක්ට ගෙවන වැටුප. ශ්‍රමිකයෙකුට ෂර්ට් එකක් මහන අපි හිතමු රුපියල් 100ක් ගෙවනවා. එතකොට අපිට ඍජුවම තීරණය කරන්න පුළුවන්. එතකොට මේ ෂර්ට් එක මේ ෂර්ට් එක මහන්න ශ්‍රමිකයෙකුට 100ක් ගිහිල්ලා තියෙනවා කියලා නිවැරදිව කියන්න පුළුවන්. හැබැයි මම මෙහෙම ගත්තොත් මේ ෂර්ට් එක මහන්න අපිට යනවා විදුලිය. මොකද අපි කර්මාන්ත ශාලාවේ තියෙන මැෂින් වලින් මහනින්ද මේ ෂර්ට් එකට යනවා විදුලිය. ඒ වගේම තමයි මේ ෂර්ට් එක විදුලියේ මැෂින් වලින් මේක දුහණින්ද මැෂින් මොකද වෙන්නේ? ෂය වීමකට ලක් වෙනවා. ඒකෝ මේ යන්ත්‍ර ෂය කියලා අපිට පිරිවැයකුත් ඇති වෙනවා. හරි. එතකොට මේ යන්ත්‍ර ෂයයි විදුලියයි ඕගොල්ලන්ට කියන්න පුළුවන්ද කිසියම් ආයතනයක නිෂ්පාදන ආයතනයක ෂර්ට් එකක් පෙන්නලා මේ ෂර්ට් එක මහන්න මෙච්චර විදුලිය ගිහින් තියෙනවා. මේ ෂර්ට් එක මහන්න මෙච්චර ෂය වීම ගිහිල්ලා තියෙනවා කියලා හරි කෙලින් කියන්න පුළුවන්ද? බැහැනේ. එතකොට මෙන්න මේ පිරිවැයට අපි හඳුන්වන තව නමක් තමයි වක්‍ර පිරිවැය. මේකට තමයි අපි කියන්නේ වක්‍ර පිරිවැය කියලා. මේකට තමයි කියන්නේ ඍජු පිරිවැය කියලා. එතකොට හොඳට මතක තියාගන්න මේ වක්‍ර පිරිවැයටම තමයි අපි ගිණුම් කරන්නේද කියන්නේ පොදු කාර්ය පිරිවැය කියලා. වක්‍ර පිරිවැයට තමයි ගිණුම් කරන්නේද කියන්නේ පොදු කාර්ය පිරිවැය කියලා. එතකොට ඔයාලා දැන් දන්නවා ඍජු පිරිවැයක් කියන්නේ මොකද්ද? වක්‍ර පිරිවැයක් කියන්නේ මොකද්ද කියලා. එතකොට ඍජු පිරිවැයක් කියන්නේ නිෂ්පාදනය කරන භාණ්ඩ ඒකකයක් සමග ඍජුවම හඳුනා ගන්න පුළුවන්. ඒත් එක්කම භාණ්ඩ ඒකක නිපදුනත් එක්කම ඒ සමානුපාතික වැඩි වෙන පිරිවැයක් තියෙනවා නම් ඒ පිරිවැයට තමයි අපි කියන්නේ ඍජු පිරිවැය කියලා. එතකොට වක්‍ර පිරිවැය කියලා කියන්නේ නිෂ්පාදනය කරන භාණ්ඩ ඒකකයක් එක්ක ඍජුවම හඳුනා ගන්න බැරි පිරිස.
දැන් හිතන්නකෝ ෂර්ට් එකත් එක්කම ඕගොල්ලන්ට කියන්න පුළුවන් ද හරියටම මේකට ෂේ මෙච්චරක් ගිහින් තියනවා කියලා. මේකට විදුලි මෙච්චරක් ගිහින් තියනවා කියලා. මේකට ඒ කර්මාන්තශාලාව තියෙන කුලිය මෙච්චර ප්‍රමාණයක් ගිහින් තියනවා කියලා. ඕගොල්ලන්ට කියන්න පුළුවන් ද? බැහැ ඍජුවම කියන්න බෑ. අන්න එතකොට ඒකට තමයි කියන්නේ වක්‍ර පිරිවැය කියලා. ඒක වක්‍ර පිරිවැයට කියන තව නමක් තමයි පොදුකාර පිරිවැය කියලා. ඒකට මම හිතනවා පොදුකාර පිරිවැය ගැන ඔයගලන්ට දැන් අවබෝධයක් තියෙනවායි කියලා. එතකොට මේ පොදුකාර පිරිවැය අපිට බෙදන්න පුළුවන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට. එක නිෂ්පාදන පොදුකාර පිරිවැය කියලා. අනිත් එක නිෂ්පාදන නොවන පොදුකාර පිරිවැය කියලා. මම ඒතකොට මම දැන් කියලා දෙන්නම් කොහොමද නිෂ්පාදන පොදුකාර පිරිවැයක් හඳුනාගන්නේ නිෂ්පාදන නොවන පොදුකාර පිරිවැයක් හඳුනාගන්නේ කොහොමද කියලා. හරි. දැන් මේ තියෙන මගේ ෆැක්ටරි එක. ඒ කියන්නේ මේ මගේ කර්මාන්තශාලාව. මේ කර්මාන්තශාලාවේ මොකද කරන්නේ? ෂර්ට් නිපදවනවා, කැපුම් අංශය, නිමැවුම් අංශය සහ නඩත්තු අංශය කියලා. එතකොට මේක විතරක් මේ කර්මාන්තශාලාවේ තියෙන්නේ. ඒ වගේම මේකට මොකක්ද ඕන? ආහාර මණ්ඩලයේ ඉන්න ඔෆිස් එකක් ඕන. එතකොට මම මගේ මේ ආයතනයේ තියෙන ඔෆිස් එක. එතකොට ඔෆිස් එකෙන් තමයි මේ ෆැක්ටරි එක නඩත්තු කරන්නේ. හරිද? එතකොට මම එහෙම කියනවා දැන් නිෂ්පාදන පොදුකාර වියදම් තියෙන්නේ මෙන්න මේ ෆැක්ටරි එක මේ කර්මාන්තශාලාව ඇතුළේ. හැබැයි නිෂ්පාදන නොවන පොදුකාර තියෙන්නේ මෙන්න මේ ඔෆිස් එක ඇතුළේ. උදාහරණයක් විදිහට මම ගමු. යන්ත්‍රයක් ක්ෂය වෙනවා නම් ක්ෂය වෙන්නේ කොහෙද? මෙහිනේ ෆැක්ටරි එක ඇතුළේ. එහෙනම් ඒක කොකටද ඇති? ෆැක්ටරියට. එතකොට ෆැක්ටරියට ඇතුළේ මේ වෙන පිරිවැය මොකක්ද? එතකොට නිෂ්පාදන පොදුකාර වේ. නිෂ්පාදන කටයුත්තක් කරන නිසා අපිට දරන්න වෙනවා පිරිවැය. ඒ නිෂ්පාදන පොදුකාර වියදම්. එතකොට ඔෆිස් එකේ ඉන්න කළමනාකරුට වැටුපක් කියන ඔෆිස් එකේ කළමනාකරුට වැටුපක් කියන. එතකොට ඒ වැටුප කළමනාකරු නිෂ්පාදනයට දායක වෙනවද? නැහැ. හැබැයි කළමනාකරු නිෂ්පාදනයට දායක වෙන්නේ. හැබැයි යා ඉන්නේ ෆැක්ටරි එකකින් පිට. එතකොට ඒක අපි හඳුනා ගන්නවා කොහොමද? නිෂ්පාදන නොවන පොදුකාර වියදම. තව විදිහකට මම ඔයාලට කිව්වොත් අපේ ෆැක්ටරි එකේ තියෙන යන්ත්‍ර ෂය වෙනවා. ෂය වෙන්නේ මේ කමිස මහන හින්දා. ඒ වගේම අපේ ආයතනයේ තියෙන මෝටර රථයක්. මේ මෝටර රථයක් ෂය වෙනවනේ. එතකොට මේ මෝටර රථයෙන් ෂය වෙනවා කියන්නේ ෂර්ට් මහනද ෂය වුනේ? නැහැනේ. බෙදා හැරීමේ වැඩ කටයුතු කරන හින්දා තමයි මේ මෝටර රථය ෂය වෙන්නේ. එතකොට මෝටර රථයේ ෂය වෙන එක නිෂ්පාදන පොදුකාර වේදමක්ද? මෝටර රථයේ නිෂ්පාදනයට දායක වුණාද? නැහැනේ. ඒක නිෂ්පාදනයට දායක වුණේ නැහැ. හැබැයි බෙදා හැරීමට දායක වෙනවා. මෝටර රථ ෂය කියන්නේ නිෂ්පාදන නොවන පොදුකාර වේදමක්. යන්ත්‍ර ෂය කියන්නේ මේක ඇතුළේ තියෙන යන්ත්‍රයක් ෂය වෙනවා කියන්නේ නිෂ්පාදන පොදුකාර වේදම. මම හිතනවා දැන් නිෂ්පාදන පොදුකාර වේදමක් සහ නිෂ්පාදන නොවන පොදුකාර වේදමක් ගැන ඔයාලට දැන් අවබෝධය තියෙනවා. හරි. එතකොට දැන් ඔයගොල්ලෝ නිෂ්පාදන පොදුකාරයේ ගානක් ඉගෙන ගද්දි ඇයි මේ නිෂ්පාදන පොදුකාර පිරිවැය කියලා ගානක් ඉගෙන ගද්දි ඒකේ උත්තරේ විදිහට මම මෙහිම දෙන්නම්. දැන් ඔයාලගේ ආයතනයේ තියෙන ඔයාලගේ ෆැක්ටරි එකේ තියෙන මෙහෙම කැපුම් අංශය, නිමැවුම් අංශය, නඩත්තු අංශය. හරිද? නඩත්තු අංශයෙන් තමයි මෙන්න මේකේ වෙන නඩත්තු ටික කරන්නේ. හරිද? එතකොට මේ අංශයට අපි හිතමු මේ සමස්ත ෆැක්ටරි එකේම විදුලි බිල විදියට රුපියල් 20000ක් ලැබෙනවා. විදුලි බිල විදියට 20000ක් ලැබෙනවා. අපිට අනුමාන කරන්න පුළුවන් මේ ෆැක්ටරියටම එකම එක විදුලි මීටරය තියෙන. එකම එක විදුලි මීටරය තියෙන. එතකොට රුපියල් 20000ක විදුලිය ලැබෙනවා. එතකොට අපිට අනුමාන කරලා කියන්න පුළුවන්ද මේ ආයත මෙච්චර ගියා මෙමෙම අංශයේ විදුලිය එහෙම කියලා අනුමානව කියන්න බෑ. ඒ වගේම මේ අංශයෙන් නිපදවපු ඒකක වලට මෙච්චර ප්‍රමාණයක් ගියා. මේ අංශයෙන් නිපදවපු ඒකක වලට මෙච්චර ප්‍රමාණයක් ගියා විදුලිය කියලා හරියටම කියන්න බෑ. හැබැයි විදුලිය කියන්නේ මොන වියදමක්ද? පොදුකාර වියදම. එහෙනම් මේ පොදුකාර ඉගෙන ගන්න පොදුකාර පිළිවෙල ඉගෙන ගන්න එකේ පදනම තමයි අපි අර අපේ තියෙන පොදුකාර වේදම් ටික අර අපි නිපදවපු ඒකක ගණනවල හරියට බෙදන්න ඕන. කොහොමද පිළිගත් පදනමක් අනුව බෙදන්න ඕන. අන්න ඒක තමයි අපි මේ නිෂ්පාදන පොදුකාර පිළිවෙල කියන පාඩමේ පදනම වෙන්නේ. එතකොට අපි දැන් බලන්න ඕන කොහොමද මේ පොදුකාර වේදම් ටික අර භාණ්ඩ ඒකකයක පිළිවෙල බලන්න බෙදන්නේ කියලා. එතකොට මේක එසේ මෙසේ විදිහට බෙදන්න බෑ තමන්ගේ හිතුමතේට. ඒකට තියෙනවා පියවර 4ක්. එතකොට මේ පියවර 4 තමයි මම දැන් බෝඩ් එකේ සඳහන් කරලා තියෙනවා.
පොදුකාර පිරිවැය රැස් කිරීම. දෙවෙනි එක පොදුකාර පිරිවැය ප්‍රතිපාදනය කිරීම. තුන්වෙනි එක පොදුකාර පිරිවැය විභජනය කිරීම. හතරවෙනි එක පොදුකාර පිරිවැය අන්තර්ග්‍රහණය කිරීම. දැන් මම කියලා දෙන්නම් එකින් එක මොකද්ද මේ පියවර වලින් කියන්නේ කියලා. පළවෙනි එක තමයි පොදුකාර පිරිවැය රැස් කිරීම. දැන් හිතන්නකො අපි පොදුකාර පිරිවැයක් නැත්නම් වක්‍ර වියදමක් දරලා තිනවා නම් ඒ දරපු වියදම් අපි රැස් කරගන්න ඕන. උදාහරණයක් විදිහට අපි අපේ ආයතන අපේ කර්මාන්ත ශාලාවේ විදුලි වියදම් දරලා තියෙනවා. එතකොට මේ විදුලි වියදම් දරලා තියෙන එකට අපිට තියෙන මූලාශ්‍ර ලේඛනය මොකද්ද? වවුචර් විදුලි වියදම් ඉවර නම් වවුචර් වලින් අපිට මේ මූලාශ්‍ර ලේඛන ගන්න පුළුවන්. එහෙනම් අපේ දරලා තියෙන පොදුකාර පිරිවැය අපේ මූලාශ්‍ර ලේඛන යොදාගෙන අපි රැස් කිරීමකට ලක් කරන්න ඕන. ඒ වගේම තමයි සේවකයන්ට සම්බන්ධ වියදම් ගෙවලා තියෙනවා නම් ඒකත් අපිට වවුචර් වලින් එකතු කරගන්න පුළුවන්. අන්න ඔය විදිහට අපි පොදුකාර පිරිවැය අපේ මූලාශ්‍ර ලේඛන අනුව අපිට රැස් කරගන්න පුළුවන්. අන්න ඒක තමයි කියන්නේ පොදුකාර පිරිවැය රැස් කරනවා කියලා. දෙවෙනි එක තමයි පොදුකාර පිරිවැය ප්‍රතිපාදනය කිරීම. දැන් මේ බලන්න ප්‍රතිපාදනය කරනවා කියන්නේ පොදුකාර පිරිවැය ප්‍රතිපාදනය කරනවා කියන්නේ අපේ තියෙන අංශ තුනක්. කැපුම් අංශය, නිමැවුම් අංශය, නඩත්තු අංශය. කිසියම් වියදමක් තියෙනවා. ඒ වියදම කිසියම් අංශයක එක්ක ඍජුවම හඳුනා ගන්න පුළුවන්. අපි හිතමු උදාහරණයක් විදිහට යන්ත්‍ර ෂය තියෙනවා. හරිද? යන්ත්‍ර ෂය තියෙනවා. යන්ත්‍ර ෂය අපිට හරියට කියන්න පුළුවන් යන්ත්‍ර ෂය ඉන්නේ කැපුම් අංශයට විතරයි. කැපුම් අංශය විතරයි මේ යන්ත්‍ර ෂය කියන්නේ වියදම දාලා තියෙන්නේ. එහෙනම් අපිට අර වියදම ඒ පිරිවැය දාලා තියෙන ඒකකයට ඒක ඍජුවම අපිට වෙන් කරන්න පුළුවන්. එතකොට පොදුකාර පිරිවැය ප්‍රතිපාදනය කියන්නේ යම් දරලා තියෙන පොදුකාර පිරිවැයක් වෙනවා නම් ඒක ඍජුවම හඳුනා ගන්න පුළුවන් නම් යම් අංශයක් වෙත යනවා නම් අපිට ඒක හඳුනා ගන්න පුළුවන් පොදුකාර පිරිවැය ප්‍රතිපාදනය කියලා. ප්‍රතිපාදනය කියන්නේ අර වෙන් කරන එක තමයි. කිසියම් ඒකකයක් නැත්නම් කිසියම් දෙපාර්තමේන්තුවක් එක්ක අපිට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් මේ වියදම දාලා තියෙන්නේ නැත්නම් මේ පිරිවැය දාලා තියෙන්නේ මෙන්න මේ අංශේ නම් අන්න ඒකට වෙන කරන එක තමයි කියන්නේ පොදුකාර පිරිවැය ප්‍රතිපාදනය කියලා. ඊළඟ තුන්වෙනි පියවර තමයි පොදුකාර පිරිවැය විභජනය. විභජනය කියන එක ඉතා වැදගත්. විභජනය කියන්නේ දැන් අපි ගාව තියෙන පොදුකාර පිරිවැය අපි රැස් කරගත්තු පොදුකාර පිරිවැය කිසියම් පදනමක් භාවිත නැත්නම් සාධාරණ පදනමක් භාවිතා කරලා අදාළ අංශ වලට බෙදා වෙන් කරන එක තමයි කියන්නේ. දැන් ඒක බෙදන්න පුළුවන් සාධාරණ පදනම් තියෙන නැත්නම් පිළිගත් පදනම් තියෙන. උදාහරණයක් විදිහට ගොඩනැගිලි කුලියක් නැත්නම් බිම් කුලියක්. බිම් කුලියක් නම් බිම් කුලියක් අපිට බෙදන්න පුළුවන් පදනම මොකද්ද? වර්ග ගොඩනැගිලි වල තියෙන වර්ග අඩි ප්‍රමාණය අනුව. ඒක අනුව අපිට බිම් කුලිය ගෙවන්න පුළුවන්. ඒ වගේම සේවක වියදම් සේවකෙක් සම්බන්ධයෙන් යම් වියදමක් දාලා තියෙන ඒක බෙදන්න පුළුවන් සේවක සංඛ්‍යාව. අන්න ඒ වගේ පිළිගත් පදනමක් භාවිතා කරලා යම් පිරිවැයක් බෙදෙන එකට තමයි කියන්නේ පොදුකාර පිරිවැය විභජනය කියලා. දැන් මේ පිළිගන්න පුළුවන් පදන නැත්තම් සාධාරණ පදනම් ටිකක් දැන් මම වීඩියෝ උඩින් දානවා. ඒකත් බලලා ඕගොල්ලෝ ලොකු අදහසක් ගන්න. එතකොට පොදුකාර පිරිවැය විභජනය කරන එක පියවර දෙකෙන් පොදුකාර පිරිවැය විභජනය කියන එක කොටස් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ප්‍රාථමික විභජනය කියන්නේ. දෙවෙනි එක තමයි ද්විතීයික විභජනය කියන්නේ. දැන් මෙහෙමයි. ප්‍රාථමික විභජනයේදී වෙන්නේ අපේ තියෙන පොදුකාර පිරිවැය අපේ නිෂ්පාදන සහ සේවාංශ වලට බෙදලා දානවා. ඒ කියන්නේ විදුලි වියදමක් දාලා තියෙනවා කියලා හිතන්න. ඒ වියදම් ටික නිෂ්පාදන හා සේවා. දැන් නඩත්තු අංශය කියන සේවාංශයන් නඩත්තු කරන එක සේවාවට සම්බන්ධ. මොකද ඒගොල්ලෝ නිෂ්පාදනයට දායක වෙන්නේ නැහැ. ඒගොල්ලෝ තියෙන්නේ මෙතන වෙන නඩත්තු ටික කරන්න. එතකොට නඩත්තු කියන්නේ සේවාංශය. එතකොට ප්‍රාථමික විභජනයේදී වෙන්නේ අපි රැස් කරගෙන තියෙන පිරිවැය මෙයාලා අතරේ බෙදනවා. විදුලි බිලක් තියෙනවා නම් මේ තුන අතරේ බෙදනවා. අන්න ඒක තමයි කියන්නේ ප්‍රාථමික විභජනය. එතකොට මේක නිෂ්පාදන අංශ වලත් බෙදනවා. ඒ වගේම සේවාංශ වලත් බෙදෙන්න පුළුවන්. ඊට පස්සේ ද්විතීයික විභජනය කියන්නේ අර මම කියවනේ සේවාංශ වල බෙදනවා කියලා. මේ සේවාංශ වල බෙදෙන එව්ව තමයි ආය නැවත නිෂ්පාදන අංශ වලට බෙදන්නේ. මේකට තමයි කියන්නේ ද්විතීයික විභජනය කියලා. එතකොට ඕගොල්ලන්ට මේ ගණන් හදද්දී ගොඩක් දකින්න ලැබෙන වචනයක් තමයි පිරිවැය මධ්‍යස්ථානයක් කියන එක. ඉතින් ඕගොල්ලෝ බය වෙන්න එපා මොකද්ද මේ පිරිවැය මධ්‍යස්ථානයක් කියන්නේ කියලා. ඉතාමත් ලේසි අදහස ගන්න විතරයි තියෙන්නේ. පිරිවැය මධ්‍යස්ථානයක් කියන්නේ කිසියම් පොදුකාර පිරිවැයක් රැස් කරගන්න
ආයතනයක් පුද්ගලයෙක් නැත්නම් ක්‍රියාකාරකමකට තමයි කියන්නේ පිරිවැය මධ්‍යස්ථානය කියලා. ඊට පස්සේ අපි වැදගත් දේ තමයි පොදුකාර පිරිවැය අන්තර්ග්‍රහණය කරන එක. ඉතාමත් ලේසි දෙයක්. මොකද පොදුකාර පිරිවැය අන්තර්ග්‍රහණය කරනවා කියන්නේ දැන් අපි ගාව කලින් විභජනය කරන්නේ පොදුකාර පිරිවැයනේ. අංශ අතර විභජනය කර. එතකොට මේ විභජනය කරපු පොදුකාර පිරිවැය යොදාගෙන එක් භාණ්ඩයක් නිපදවන්න කොච්චර පොදුකාර ප්‍රමාණයක් ගිහින් තියෙනවද කියලා හොයන එකට තමයි කියන්නේ පොදුකාර පිරිවැය අන්තර්ග්‍රහණය කරනවා කියලා. තේරෙනවද? තව විදිහක් මම සරල කරලා කියන්න. අපේ තියෙනවනේ භාණ්ඩ ප්‍රමාණය. මේ නිපදවපු භාණ්ඩ ප්‍රමාණය අනුව අපි දාලා තියෙන පොදුකාර පිරිවැය යොදාගෙන එක් භාණ්ඩයක් නිපදවන්න කොච්චර පොදුකාර පිරිවැයක් දරනලා තියෙනවද කියලා පිළිගත් පදනමක් අනුව හොඳට මතක තියාගන්න. පිළිගත් පදනමක් අනුව වෙන එකට තමයි කියන්නේ පොදුකාර පිරිවැය අන්තර්ග්‍රහණය කරනවා කියලා. ඉතින් මේ අන්තර්ග්‍රහණය හයක් තියෙනවා. ඒක අන්තර්ග්‍රහණය කරන්න පුළුවන් හයක් තියෙනවා. ඒකෙන් ප්‍රධාන වශයෙන් යොදාගෙන ඉන්නේ අන්තර්ග්‍රහණ ක්‍රම තුනක්. මේ ක්‍රම තුන ප්‍රධාන වශයෙන් තුනයි. පළවෙනි තුන මම දෙන්නම්. පළවෙනි තුන සහ ඊළඟ තුන වැඩි වශයෙන්ම ගණන් වලට එන්නේ මේ පළවෙනි තුන. ඉතින් දැන් අපි බලමු කොහොමද මේ පොදුකාර පිරිවැය අන්තර්ග්‍රහණය කරන්න කියලා. ඉතින් මේ තියෙන පදනම යටතේ මේ පළවෙනි තුන තමයි අපිට ඉතාමත් වැදගත් වෙන්නේ. වැඩිපුරම අහන්නේ මේ පළවෙනි තුන යොදාගෙන. ඒ කියන්නේ මේ පළවෙනි තුන. ඇස්තමේන්තුගත නිෂ්පාදනයේ ප්‍රමාණය, ඇස්තමේන්තුගත යන්ත්‍ර ප්‍රමාණය, ඇස්තමේන්තුගත මුළු ඍජු ශ්‍රම පැය. මෙන්න මේ තුන තමයි අපේ වැඩියෙන්ම අහන්නේ. වැඩිපුරම අහලා තියෙන්නේ. ඉතින් මේ තුන තමයි අපිට අඩුවෙන් අහලා තියෙන්නේ. මේ තුන මම හිතන්නේ අහලා තියෙනවා අඩු. ඉතින් වැඩිපුරම යොදා ගන්න මේ තුන වැඩිපුර මේ තුන යොදා ගන්න ඉතාම අඩුයි. අනිත් තුන තමයි ඇස්තමේන්තුගත ඍජු ද්‍රව්‍ය පිරිවැය. අනිත් එක ඇස්තමේන්තුගත ඍජු ශ්‍රම පිරිවැය. අනිත් එක ඇස්තමේන්තුගත මුළු ප්‍රාථමික පිරිවැය. මෙන්න මේ හයෙන් පළවෙනි තුන ඔයගොල්ලෝ මතක තියාගන්න. ඊටත් වඩා හොඳට මතක තියාගන්න ඕන හැමතිස්සෙම ඒ අදාළ දෙපාර්තමේන්තුවේ පොදුකාර පිරිවැය යොදාගෙන ඒක බෙදන්න ඕන අපේ අයවැයගත පදනම. එතකොට බෙදන්න ඕන අයවැයගත පදනම අපිට උසස් පෙළ ගානේ දෙනවා. මෙන්න මේ අන්තර්ග්‍රහණයට මේ පදනම යොදා ගන්න. අර දෙපාර්තමේන්තුව මේ පදනම යොදා ගන්නවා කියලා අපිට කෙලින්ම එතකොට ඒක ලේසි. හැමතිස්සෙම හැබැයි මතක තියාගන්න ඕන මේ අයවැයගත කියන පදනමෙන් තමයි බෙදන්න ඕන. එතකොට මම හදාගන්නේ පොදුකාර පිරිවැය ගානක් විදිහට 2015 ආපු පොදුකාර පිරිවැය උසස් පෙළ ගාන. ඉතින් ඔයාලා මේ ගානත් අරගෙන ඉස්සෙල්ලා ගාන කියවලා මේ ගානට ලෑස්ති වෙන්න. මම හිතනවා දැන් පොදුකාර පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව තමයි අපිට ගාන ඉස්සෙල්ලාම හදන්න තියෙන්නේ. ඊට පස්සේ අන්තර්ග්‍රහණ අනුපාත හොයන්න තියෙනවා. ඊට පස්සේ තියෙනවා මේකෙන් ලාභය හෝ අලාභය ගණනය කරන. ඉතින් පළවෙනි එක තමයි විශ්ලේෂණ පත්‍රිකාව හදන එක. ඉතින් මම හිතනවා විශ්ලේෂණ පත්‍රිකාවක් රෝල් කරන එක සම්බන්ධයෙන් ඔයාලට දැනුමක් තියෙනවා කියලා. ඉතින් මම දැන් මේ වෙනකොට විශ්ලේෂණ පත්‍රිකාව රෝල් කරලා තියෙන්නේ. වටිනාකම තියෙන්නේ 10 වලින්. එහෙනම් අපි යමු ගාන හදන්න කොහොමද? ඉතින් මම හිතනවා ගානත් හොඳට කියවන්න ඕන මේක හදන්න කලින්. හරි. එහෙනම් අපි බලමු කොහොමද දැන් පොදුකාර විශ්ලේෂණ පත්‍රිකාව හදන්නේ කියලා. පළවෙනි එක තමයි අපිට දීලා තියෙනවා වගු දෙකක්. මේ වගු දෙකේ අපිට එකක පෙන්නලා තියෙනවා පොදුකාර වියදම් ටිකක්. ඊළඟ වගුවේ පෙන්නලා තියෙනවා මේ පොදුකාර වියදම් බෙදන්න පුළුවන් පදනම් ටික. ඉතින් අපි ගැළපෙන පදනම යොදාගෙන තමයි මේක බෙදන්න ඕන. ඉතින් පළවෙනි එකේ පොදුකාර පිරිවැය විදිහට අපිට දෙලා තියෙනවා බෙදා හරින ලද. බෙදා හරපු පොදුකාර පිරිවැයක් විදිහට පෙන්නලා තියෙනවා. විභජන පදනම ඍජු වශයෙන් බෙදලා තියෙන. එහෙනම් ඒක 11 අංශයට 5000කුත් නිමෙයුම් අංශයට 4800කුත් දාලා තියෙන. එහෙනම් බෙදා හරින ලද පොදුකාර පිරිවැය එක අපිට නම් කෙලින්ම දාන්න පුළුවන් ගානට. එහෙනම් ඇයිද මේ විදිහට දාන පොදුකාර කියලා පදනම තමයි මේගොල්ලෝ දැනටමත් බෙදලා. ඒක පදනම ඍජු. 11 අංශයට 5000කුත් නිමෙයුම් අංශයට 4800කුත්. හරි. වගු එහෙම දීලා තිබ්බට බලන්න ඕල් ගාන යට දීලා තිනවා. සේවා අංශයටත් බෙදලා තිනවා 160ක මුදලක්. ඒ කියන්නේ 6000ක මුදලක් සේවා අංශයටත් බෙදලා දෙන ගාන යට තියෙන අතිරේක තොරතුරු. හරි. දෙවෙනි අතිරේක තොරතුරේ දීලා තියෙන සේවා අංශයට බෙදලා තියෙන එක. ඒතකොට සේවා අංශයට 6000ක් බෙදලා තියෙන. එහෙනම් සේවා අංශයට දාගන්න ඕන අපි 6000. එතකොට ඔක්කොම අපේ ඍජුව බෙදාරපු පොදුකාර පිරිවැය කීයද? 15800. මේ තුනේම එකතු.
5000යි 4800යි 6000යි. එතකොට තුනේම එකතුව 15800. මෙන්න මේ 15800 අපි දාගන්නවා එකතුව තීරුවට. හරි එතකොට ඍජු වශයෙන් අපිට බෙදන්න තියෙන ඉච්චරයි ප්‍රතිපාදනය දැනටමත් කරලා තියෙන මේක දැන් ඕක තමයි කියන්නේ ප්‍රතිපාදනය. කෙලින්ම මේ දෙපාර්තමේන්තුව එක්ක ඍජුව හඳුනාගෙන තියෙන අන්න ඒකට තමයි කියන්නේ ප්‍රතිපාදනය කියලා. පොදුකාර්ය පිළිවෙල ප්‍රතිපාදනය කියන්නේ අන්න ඕක තමයි. හරි ඊට පස්සේ අපි යමු ගානට. ගාන ඊට පස්සේ තියෙනවා වියදමක් විදියට නිෂ්පාදන කළමනාකරුගේ වැටුප 6000යි. නිෂ්පාදන කළමනාකරුගේ වැටුප 6000යි. අතිරේක තොරතුරු වල ගිහිල්ලා තියෙනවා කළමනාකරුගේ වැටුප සමානව නිෂ්පාදන කළමනාකරු. හොඳටම නිෂ්පාදන කළමනාකරු. ඒක එහෙනම් මෙයා සම්බන්ධ වෙන්නේ ෆැක්ටරි එක විතරයි. ෆැක්ටරි එකට විතරයි. එහෙනම් ඒ දෙක අතර තමයි සමානව බෙදනවා. අතිරේක තොරතුරු වල දීලා තියෙන කළමනාකරුගේ නිෂ්පාදන කළමනාකරුගේ වැටුප සමානව බෙදන්න ඕන කියන නිෂ්පාදන කළමනාකරුගේ වැටුප බෙදපු සමාන. එහෙනම් අයිතමේ විදිහට දාන්න ඕන නිෂ්පාදන කළමනාකරු වැටුප පදනම මොකක්ද සමාන වේ. සමානව කියන්නේ මොකද්ද? අනුපාතයක් විතර ගත්තොත් එකට එක. එකතුව 6000යි මේක සමානව බෙදෙන. එහෙනම් 11 අංශයට 3000කුත් නිමෑම අංශයට 3000කුත් යනවා. නෝමයි නිෂ්පාදන කළමනාකරුගේ වැටුපක් බෙදුවේ. ඊට පස්සේ තව වියදමක් තියෙනවා කුලිය. කුලිය තියෙනවා 4800ක්. 4800. මේ කුලිය බෙදන්නේ කොහොමද? මේ කුලිය බෙදන්න පුළුවන් අපිට කොහොමද? බිම් ප්‍රමාණය කියන එක යොදාගෙන. එතකොට අපිට බිම් ප්‍රමාණය තියෙන 11 අංශයට 20000කුත් නිමෑම අංශයට 10000කුත් 20000කුත් 10000. මේක සරල කරලා ගත්තොත් අපිට ගන්න පුළුවන් අනුපාතය කීයද? 2:1. 2:1. එහෙනම් බිම් ප්‍රමාණය අනුව අපිට ඒක බෙදන්න. බිම් ප්‍රමාණය තමයි කුලිය ගෙවන සාධාරණ පදනම වෙන. ඒ කියන්නේ පිළිගත් පදනම වෙන්නේ. එහෙනම් බිම් ප්‍රමාණය අනුපාතය වෙනවා 2:1. එතකොට 4800න් දෙකක් මේකට යනවා එක කොටසක් මේකට. එතකොට 4800 තුනෙන් බෙදුවොත් කීයද? එතකොට 4800 තුනෙන් බෙදුවොත් 1600ක ප්‍රමාණයක් එන. එතකොට ඒ කියන්නේ එකක් සමාන 1600. එතකොට 1600 දෙකක් යනවා 11 අංශයට 1600 එකක් යනවා. නිමෙවුනා ජඩනොමයි 2:1 අනුපාතයක් විතර වෙන එක දාගමු. හරි ඊට පස්සේ අපි බලමු මොකද්ද දාන්න තියෙන්නේ කියලා. ඊට පස්සේ අපිට තියෙනවා විදුලිය. විදුලි වියදම් වශයෙන් 2400ක් දාලා එනවා. විදුලිය එකතුව තීරුවට දානවා 2400ක්. ඒත් එක අපි බලන්න ඕනේ දැන් විදුලිය කොහොමද අපි බෙදන්න පුළුවන් පදනම. දැන් විදුලිය බෙදන්න පුළුවන් පදනම ගානට අනුව තමයි කිලෝවොට් පැය. කිලෝවොට් පැය 40000ක් 11 අංශයට 20000ක් නිමෑම අංශයට තියෙන 40000 20000යි සරල කරොත් කොහොමද අනුපාතය එන්නේ? 2:1. ඒකත් එන්නේ 2:1. කිලෝවොට් පැය 40000කුත් කිලෝවොට් පැය 40000කුත් නිමෑම අංශයේ 20000. එතකොට 2:1 සරල කරලා ගත්තොත් 2:1. එහෙනම් ඒක බෙදන්න පුළුවන් පදනම තමයි කිලෝවොට් පැය. ඒක ලියා ගන්නවා පදනමට. අනුපාතය තමයි 2:1. අනුපාතය වෙන්නේ 2:1. එහෙනම් 2400 2:1 අනුපාතයෙන් බෙදමු. ඒ කියන්නේ 2400 තුනෙන් බෙදුවොත් 800ක් කියන 800න් දෙකක් මෙහෙට 800යි එකක් මෙතෙන්ට. එතකොට 1600යි 800යි. තේරුණාද? හරි ඊට පස්සේ තියෙන වියදම තමයි අපේ යන්ත්‍ර ෂය කියලා අපිට දීලා තිනවා 6000. යන්ත්‍ර ෂය 6000. එන යන්ත්‍ර ෂය දාගමු මෙතනට. යන්ත්‍ර ෂය කියන අයිතමේ 6000ක් තියෙනවා වියදම. යන්ත්‍ර ෂය 6000ක් වියදම තියෙනවා. බලන්නු යන්ත්‍ර ෂය බෙදන්න පුළුවන් පදනම. පදනම විදියට අපිට ගන්න පුළුවන් මොකද්ද? යන්ත්‍රවල වටිනාකම. එතකොට යන්ත්‍ර වටිනාකම 11/50000කුත් නිමෑම අංශයේ 10000ක්. එතකොට සරලව ගන්න පුළුවන් අනුපාතය තමයි 5:1. එතකොට
5ට 1යි. 6000 6න් බෙදලා 5ක කොටසක් මේකට යනවා. එක කොටසක් මේක. එතකොට ඒක ලේසියෙන් අපිට ගන්න පුළුවන්. මේකට 5000ක් එනවා. මේකට 1000ක් එනවා. එතකොට මේක බෙදපු පදනම මොකද්ද? යන්ත්‍රවල වටිනාකම. මේක තමයි යන්ත්‍ර වටිනාකම කියන්නේ මෙතනට ගන්නවා. යන්ත්‍ර වටිනාකම 5ට 1 අනුපාතය. 5ට 1 අනුපාතයෙන් තමයි අපි ඊට පස්සේ අපිට බලමු අපේ තව වේදමක් තියෙනවා. සේවක සුබ සාධන වේදම්. සේවක සුබ සාධන වේදම් කියලා 3000ක් දාලා තියෙන නම් අපි අයතම විදිහට දාගමු. සේවක සුබ සාධන වේදම් කියන එක. එතකොට සේවක සුබ සාධනයේ විදිහට අපි දරලා තියෙනවා 3000ක වේදමක්. එතකොට සේවක සුබ සාධන වේදම් බෙදන්න පුළුවන් පදනම වෙන්නේ මොකද්ද? සේවකයන් ගණන. සේවකයන් ගණන. එතකොට සේවකයෝ නිමෙයන් අංශ 1150කුත් නිමෙයන් අංශ 100කුත් තියෙනවා. එතකොට අපිට ගන්න පුළුවන් පදනම මොකද? 50යි 100යි සරල කරලා ගත්තොත් 1ට 2 අනුපාතය. 1ට 2 අනුපාතය. එහෙනම් මේකට 1000ක් යනවා. මේකට 2000ක් යනවා. හරි. අපිට ඊට පස්සේ කරන්න තියෙන්නේ අපේ තියෙන වියදම් ටික ගානට අනුව අපි බෙදන්න ඕන විභජනය කරන්න පුළුවන් වියදම් ටික දැන් අපි විභජනය කරලා ඉවරයි. කියන්නේ අපේ මේ වෙද්දී ප්‍රාථමික විභජනය කියන කොටස කරලා ඉවරයි. එහෙනම් අපි බලමු දැන් කොහොමද ද්විතීයික විභජනය කරන්නේ කියලා. ද්විතීයික විභජනය කරන්න කලින් මේ තීරුවල එකතුව පල්ලයට අරන් ඉන්න. හරි. එතකොට මගේ ප්‍රාථමික විභජනයට අදාළ දේවල් මම මේ වෙනකොට කරලා දෙන්න මොකද? තීරුවල තියෙන දේවල් අපි පල්ලයට ගන්නවා. එතකොට තීරුවල තියෙන පල්ලයට આવොත් එකතුව 38000, 11.18800, නිමයන් අංශ 13200, මේ නඩත්තු අංශයට 6000ක් ගිහිල්ලා තියෙනවා. එහෙනම් දැන් අපි බලමු කොහොමද මේකේ ද්විතීයික විභජනය කරන්නේ කියලා. දැන් ද්විතීයික විභජනය කරන්නේ මොකද්ද? සේවාංශයක තමයි නිෂ්පාදනාංශ වලට බෙදන්නේ. ඒ කියන්නේ මේ 6000 තමයි මෙන්න මේ දෙකට බෙදන්නේ. එහෙනම් මේ 6000 අපි ඉස්සෙල්ලා සේවාංශයෙන් ඉවත් කරගෙන ඉන්නේ. මේ 6000 සේවාංශයෙන් ඉවත් කරගන්නවා. ඒක වරහන් ඇතුලේ පෙන්නනවා 6000. එතකොට මම මේක ඉස්සරහින් කියනවා නැවත විභජනය. නැවත විභජනය කියලා මේක ඉස්සරහින් ලියලා තියෙනවා. නැවත විභජනය. හරි. එතකොට ගානේ අපිට දීලා තියෙන අතිරේක තොරතුරු දෙක බලන්න. මේකේ සේවාංශයේ පිරිවැය අපිට බෙදන්න ඕන මොන පැය මොකක් පදනම් කරගෙන? නඩත්තු පැය පදනම් කරගෙන. මේ නඩත්තු පැය පදනම් කරගෙන තමයි අපි එනම් බෙදන්න ඕනේ. ඒක නඩත්තු පැය 11 අංශයට 20000ක් නිමෙයන් අංශයට 11 අංශයට 20000ක් නිමෙයන් අංශයට 80000ක් දීලා තියෙනවා. එතකොට මේක සරල කරලා ගත්තොත් 1:4 කියන අනුපාතය තමයි ඉන්නේ. එතකොට 6005න් බෙදලා එකක් යනවා නිමෙයන් 11 අංශයට, අනිත් 4ම යනවා නිමෙයන් අංශේ. නම් 6000 බෙදුණු 5න් බෙදුවොත් කීයද? 6005න් බෙදුවොත් 1200න් එකක් යන මේක. ඒ කියන්නේ 1200ක් යනවා 11 අංශයට, අනිත් 4ම ඒ කියන්නේ 4800ම යනවා නිමයන් අංශය. නම් මේ 4800 අපි නිමයන් අංශයට එකතු කරලා පෙන්නනවා. හරි. ওই විදිහට අපේ ද්විතීයික විභජනය කරලා ඉවරයි. එහෙනම් ද්විතීයික විභජනය කරාට පස්සේ දැන් අපිට ගන්න පුළුවන් අපේ මේ දෙපාර්තමේන්තු දෙකට 11 සහ නිමයන් කියන දෙපාර්තමේන්තු දෙකට අදාළව පිරිවැය. හරි. එතකොට 11 දෙපාර්තමේන්තුවේ අපිට එනවා 20000ක පොදුකාර පිරිවැයකුත්, නිමයන් දෙපාර්තමේන්තුවේ එනවා 18000ක පොදුකාර පිරිවැයකුත්. අපි එතකොට මේ විදිහේ අපේ පොදුකාර පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව හදලා ඉවරයි. එහෙනම් අපි දැන් බලමු කොහොමද අපේ දෙවෙනි ඉල්ලන එක අපේ අන්තර්ග්‍රහණ අනුපාතය. එහෙනම් දැන් බලමු අපි කොහොමද අන්තර්ග්‍රහණ අනුපාතය ගන්න කියලා. දැන් අන්තර්ග්‍රහණ අනුපාතය මම කලින් කිව්ව කොහොමද ගණනය කරන්න කියලා. දැන් අන්තර්ග්‍රහණ අනුපාතය ගන්න කොහොමද? මතකින් පුළුවන් ඕගොල්ලොත් කියන්න බලන්න. පොදුකාර පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය ගන්නේ පොදුකාර පිරිවැය බෙදෙනවා ඒ අදාළ අස්තමේන්තුගත පදනමකින්. එතකොට
දැන් මේ දෙපාර්තමේන්තු දෙකක් තියෙනවා. ඒ කියන්නේ නිෂ්පාදන අංශ දෙකක් තියෙනවා මේ ගානේ. ඒකට එකක් එකලස් අංශය අනිත් එක තමයි නිමැවුම් අංශය. දැන් අපි මේ වෙද්දී ඒගොල්ලන්ට අදාළ පොදුකාර්ය පිළිවෙල අපි හොයාගෙන තියෙනවා. එකලස් අංශයට 20000කුත් නිමැවුම් අංශයට 18000ක් වශයෙන් පොදුකාර්ය පිළිවෙල ආවා. දැන් අපි බලන්න ඕන කොහොමද මේ අන්තර්ග්‍රහණ අනුපාතය බෙදන්නේ හොයාගන්නේ කියලා. එහෙනම් අන්තර්ග්‍රහණ අනුපාතය හොයාගන්න විදිහ අපිට ගානෙම දීලා තියෙනවා කොහොමද? මොන පදනම්ද යොදාගන්නේ? එකලස් අංශය යන්ත්‍ර ෂය පැය ගාන ගන්නවලු. ඊට පස්සේ නිමැවුම් අංශය ශ්‍රම පැය ගාන ගන්නවලු. එහෙනම් එකලස් අංශය යන්ත්‍ර ෂය පැය කීයද? ලක්ෂ 4. එතකොට දහස් වලින් ගන්නවා කියන්නේ 400. එතකොට එකලස් අංශයේ යන්ත්‍ර ෂය. එතකොට එකලස් අංශයේ පොදුකාර්ය පිළිවෙල යන්නේ අන්තර්ග්‍රහණ අනුපාතය සමාන පොදුකාර්ය පිළිවෙල බෙදීම මොකක්ද ගන්න පදනම? ඇස්තමේන්තුගත යන්ත්‍ර ෂය ඇස්තමේන්තුගත යන්ත්‍ර පැය ගන්න. එහෙනම් ඇස්තමේන්තුගත යන්ත්‍ර පැය පොදුකාර්ය පිළිවෙල දැනටමත් අපි හොයාගෙන ඉවරයි 20000යි. යන්ත්‍ර පැය කීයද? ලක්ෂ 4. ලක්ෂ 4 දහස් වලින් ගන්නවා කියන්නේ 400යි. එතකොට අපිට එන උත්තරේ කීයද? 50යි. මේක නිකම්ම 50 කියලා දෙන්නොත් වාගේ උත්තරේ වැඩි. මේ බෙදන්නේ කෝකෙද? මේ කෝකකටද? එක යන්ත්‍ර පැයකට තමයි මේ රුපියල් 50. එහෙනම් රුපියල් 50යි මේක ඉස්සරහින් අනිවාර්යයෙන් ලියන්න ඕන යන්ත්‍ර පැයකට කියලා. යන්ත්‍ර පැයකට. හරි ඊට පස්සේ අපි බලමු නිමැවුම් අංශ අන්තර්ග්‍රහණ අනුපාතය ගන්න කොහොමද කියලා. දැනටම පොදුකාර්ය පිළිවෙල හොයාගෙන ඉවරයි 18 10යි. නිමැවුම් අංශ මොන පදනමද යොදාගන්න අන්තර්ග්‍රහණය සඳහා ශ්‍රම පැය. එන ශ්‍රම පැය අපිට දීලා තියෙනවා ගානෙම ලක්ෂ 2යි. ලක්ෂ 2 දහස් වලින් ගන්නවා කියන්නේ 200. නා බෙදන්න ඕන ඇස්තමේන්තුගත ශ්‍රම පැය. මෙන්න පොදුකාර්ය පිළිවෙල තියෙනවා 18000. ඇස්තමේන්තුගත ශ්‍රම පැය 200යි. එහෙනම් 90යි. මේ 90 මොකක්ද? ශ්‍රම පැයකට 90යි. එහෙනම් ලියන්න ඕන ශ්‍රම පැයකට 90යි. හරි. කොහොම තමයි අපේ අන්තර්ග්‍රහණ අනුපාතය ගන්න. හරි. එතකොට මේ 2015 යහන පොදුකාර්ය පිළිවෙල තුන්වෙනි ප්‍රශ්නේ තමයි මේකෙන් මේ භාණ්ඩ විකුණලා අපිට මේ ආයතනයට ගන්න පුළුවන් ලාභය හෝ අලාභය කීයද කියලා අහනවා. ඉතින් මේකට අදාළ සියලු තොරතුරු ගානෙම දීලා තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ ලාභය අලාභය හොයන්නේ කියලා. ඉතින් ලාභය අලාභය හොයන්න මම මේ විදිහට ප්‍රකාශනයක් රූල් කරා. සාමාන්‍ය ලේසිම ක්‍රමය කොහොමද? ලාභය අලාභය හොයන්න ආදායමෙන් වියදම අඩු කරන්න ඕනේ. එහෙනම් මේකෙත් ඒ විදිහම තමයි කරන්නේ. එහෙනම් ආදායම අරගෙන ඒකින් අපි වියදම් ටික අඩු කරලා බලමු. එතකොට මේ ගානට අනුව මේකේ නිෂ්පාදනය කීයද? අයවැයගත නිෂ්පාදනය. අයවැයගත නිෂ්පාදනය ඒකක 1000. ඒ වගේම ඒකකයක් නිපදවන්නේ කීයකටද? රුපියල් 2500. ඒකට මේ 2500 වැඩි කරලා 1000න් එන්නේ ඒ උත්තරේ තමයි අපේ විකුණුම් ආදායම වෙන්නේ. එහෙනම් විකුණුම් කියලා දාලා 2500 වැඩි කිරීම 1000. එහෙනම් දහස් වලින් මේ ගාන මම හදන්නේ. දහස් වලින් හදන එහෙනම් මේ බිඳු තුන මේක එහෙනම් අපේ විකුණුම් ආදායම වෙන්නේ 2500යි. හරි. එතකොට අපේ දැන් ආදායම හොයාගෙන ඉවරයි. දැන් අපි බලන්න අපේ වියදම් ටික දෙන්නේ ආදායම හොයාගත්ත මේකෙන් අපි වියදම් ටික අඩු කරන්න ඕන ලාභය ගන්න. එතකොට දැන් මේකේ වියදම් ටික අඩු කරන්න නම් අපි මොකද්ද හොයාගන්න ඕන? අපේ වියදම් මං කියවනේ. අපේ පිරිවැයන් බෙදනවනේ නේ. එකක් ප්‍රාථමික පිරිවැය සහ පොදුකාර්ය පිළිවෙල ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය. එහෙනම් අපි ඉස්සෙල්ලා ගානේ දීලා තියෙන විදිහට අපේ ඍජු පිරිවැය අතර දැන් මම මේ ගාන ගොඩනගන්නේ මට තියෙන තොරතුරු අනුව. ඔයගොල්ලෝ හිතන්න එපා මේ විදිහටම හදන්න ඕන. දැන් මම ගානට අනුව මම හැදුවා එහෙනම්. ඒ කියන්නේ මේ ගානට ඉතින් මම හදනවා. හරිද? ඒ හින්දා තමයි මෙන්න මේ ක්‍රමය අනුගමනය කරන්නේ. මේක ගානෙන් ගානට වෙනස් වෙන්න පුළුවන්. හරිද? මේ ක්‍රමයේම වෙන්න බෑ ඊළඟට එන්නේ. හරිද? ඊළඟ අවුරුද්ද ගානකින් ගන්න මේ ක්‍රමයට වෙනස් එකක් වෙන්න පුළුවන්. අන්න ඒකින්ද මේ ගානට අදාළ විදිහට මේ දීලා තියෙන තොරතුරු විදිහට අදාළ විදිහට තමයි මම මේ ගාන හදන්නේ. එතකොට දැන් යන් ගානට ඒකක එක ප්‍රාථමික පිරිවැය. හරි අපිට දීලා තියෙන ප්‍රාථමික පිරිවැය.
ඊට පස්සේ එකක් දීලා තියෙන ඒකකයක් නිෂ්පාදනයට අවශ්‍ය අයවැයගත පැය 3ක් සහ පැය 5ක් දීලා තියෙන පිළිවෙලින් යන්ත්‍ර සහ ශ්‍රම කියන පැය වශයෙන්. එහෙනම් මේ මොකද්ද ප්‍රාථමික පැයයි ඒකකයක් නිපදවන අයවැයගත පැය කියන්නේ මොකද්ද අපේ? ඔව් ප්‍රාථමික පැය කියන්නේ අපේ ඍජු පිරිවැය. ඒ වගේම අර දීලා තියෙන ශ්‍රම පැය යන්ත්‍ර පැය යොදාගෙන අපිට පුළුවන් මොකද්ද? අන්තර්ග්‍රහණ අනුපාතය යොදාගෙන අපිට ඒ කිය වේදන් ටික හොයන්න. එහෙනම් අපි බලමු අපි එහෙනම් අඩු කරනවා අපේ ප්‍රාථමික පිරිවැය. හරි. ඒකකයක ප්‍රාථමික පිරිවැය කීයද? රුපියල් 500යි. 500 වැඩි කිරීම 10,000 වලින් අයින් හදන හින්දා අපි 0.3 කැපේ නම් ඒකකයක ප්‍රාථමික පිරිවැය 500 එක 10න් වැඩි කරොත් ලක්ෂ 5න් අපි දාන්න 500යි 1000 වලින් හදන හින්දා. ඊට පස්සේ දැන් දීලා තියෙනවා වැදගත්ම කොටස මේක ඒකකයක් නිෂ්පාදනය සඳහා අවශ්‍ය යන්ත්‍ර පැය ගණන. එතකොට ඒකකයක් නිපදවන්න යන්ත්‍ර පැය 3කුත් යනවලු ශ්‍රම පැය 5කුත් යනවා. ඔන්න මම මේක හදලා පෙන්නන්නම්. ඒකකයක් නිපදවීමට යන්ත්‍ර පැය 3කුත් ශ්‍රම පැය 5කුත්. ඒකකයක් නිපදවන්න යන්ත්‍ර පැය 3කුත් ශ්‍රම පැය 5කුත් යන. එතකොට අපි අන්තර්ග්‍රහණ අනුපාතයේ යන්ත්‍ර පැයකට යන වියදම පිරිවැය කීයද බැලුවේ? රුපියල් 50. යන්ත්‍ර පැයකට යන පිරිවැය 50. එහෙනම් යන්ත්‍ර පැයකට 50 නම් 150යි. ඊට පස්සේ ශ්‍රම පැයකට කීයද? 90යි. එතකොට ශ්‍රම පැයකට 90යි නම් 90 වැඩි කිරීම 5 450යි කියන්නේ අපිට එක ඒකකයක් නිපදවන්න පොදුකාර පිරිවැය යනවා කීයක්ද? 600යි. එතකොට මේ එක ඒකකයක් 600යි නම් ඒකක 1000ක් නිපදවනවා නම් ලක්ෂයක් යනවා. ඒකක 1000ක් නිපදවනවා නම් ලක්ෂයක පොදුකාර පිරිවැයක් ගන්නවා. 1000 වලින් හදන හින්දා මම මේක මෙතනින් අඩු කරලා පෙන්නනවා. මොකක් විදිහට පොදුකාර පිරිවැය 600ක් කියනවා. එතකොට මේ දෙකම එකතු වුණාම 1100යි. විකුණුම් වලින් මේක අඩු කරලා පෙන්නන එක 1400. තාම අපේ ගාණ ඉවර නෑ. ඊට පස්සේ ගානේ තව දෙනවා එක ඒකකයකට යන විචල්්‍ය පිරිවැය. එක ඒකකයකට යන විචල්්‍ය පිරිවැය කියලා 300. 300 ගානේ 1000ක් ලක්ෂ 3යි. 1000 වලින් හදන හින්දා 300ක් කියලා මම දානවා. විචල්්‍ය පිරිවැය 300යි. ඒ වගේම ස්ථාවර පොදුකාරක මේ ස්ථාවර පොදුකාරය කියන්නේ මොකද්ද? ස්ථාවර පිරිවැය. ඔයගොල්ලෝ ආර්ථික විද්‍යාවත් මේක හොඳට හදාලා තියෙන ඇති පිරිවැය හැසිරීම පිළිබඳව ස්ථාවර පිරිවැය කියන්නේ ඒකක ගාණයක වැඩි වෙන්නේ නැහැ. ස්ථාවර මට්ටමක තියෙන පිරිවැය. එහෙනම් ස්ථාවර පිරිවැය අපිට දීලා තියෙන ලක්ෂ 7යි. ලක්ෂ 4 කියන්නේ ඒක ගාණ අනුව නෙමෙයි. හොඳට මතක තියාගන්න. ඒක ගාණ අනුව. ඒතකොට ලක්ෂ 4 කියන්නේ මුල් ප්‍රමාණය. එහෙනම් ලක්ෂ 4000 වලින් ගන්නවා කියන්නේ 400. එහෙනම් ස්ථාවර පිරිවැය 400යි. එහෙනම් මේක අඩු වුණාට පස්සේ 1400න් 700ක් ගියාම 700ක් එනවා. මේක තමයි අපේ ලාභය. ගානත් එක්ක මේකත් පොඩ්ඩක් අහගන්න. හරිද? දැන් මම කිව්වා මේ මොනවාද මේ පොදුකාර පිරිවැය කියලා. ඒ කියන්නේ භාණ්ඩ ඒකකයක් එක්ක කෙලින්ම හඳුනා ගන්න පුළුවන් වක්‍ර පිරිවැය. හරිද? භාණ්ඩ ඒක නිෂ්පාදනයට අදාළව වක්‍ර වශයෙන් දරන පිරිවැය. ඒත් එක්කම මේක ඍජු පිරිවැය. මේ දෙකම යොදාගන්නේ කුමක් සඳහාද? නිෂ්පාදනය සඳහා. එතකොට මේක මම හඳුන්වනවා මේ දෙකම මම හඳුන්වනවා නිෂ්පාදනයට යන වියදමක් විදිහට. එහෙනම් මේ පොදුකාර වියදම අයත් වෙන්නේ කොහොමද? නිෂ්පාදන පොදුකාර පිරිවැය. නිෂ්පාදන පොදුකාර වියදම මේ දෙකට මේ පොදුකාර පිරිවැයත් වෙන නිෂ්පාදන පොදුකාර පිරිවැය. ඒත් මෙන්න මෙතකොට මේ දෙක අයිති වෙන්නේ කොහොමද? මේ දෙක නිෂ්පාදනයට අදාළ දෙයක් නැහැ. හැබැයි මේ දෙක අයිති වෙන්නේ නම් කොහොමකටද? ඔයගොල්ලෝ දන්නා දැනට උත්තරේ නිෂ්පාදන නොවන පොදුකාර පිරිවැය. මේ දෙක තමයි එතකොට
නිෂ්පාදන නොවන පොදු කාර්ය පිළිවෙල. නිෂ්පාදන නොවන පොදු කාර්ය පිළිවෙල කියන්නේ අන්න ඒකට. හරි එතකොට අද අපි පොදු කාර්ය පිළිවෙල කියන පාඩම ගැන සාකච්ඡා කරා. මම හිතනවා ඔයාලට ලොකු අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. නොතේරෙන දැනක් තියෙනවා නම් බය නැතුව මට කතා කරන්න. මම ඔයාලට කියලා දෙන්න ලෑස්ති. ගොඩක් කීප දෙනෙක් ළමයි මට කතා කරලා ආවා තම මේකක් හදන්න පුළුවන් මේක හදන්න පුළුවන්ද කියලා. ඉතින් මම ඒ ආකාරයෙන් ඔයාලට උදව් කරන්න කැමතියි. ඉතින් තාම රටේ තත්ත්වය ස්ථාවර මට්ටමක නැහැ කියන්න බෑ. උසස් පෙළ කල්යයිද නොයයිද කියලා. හරිද? ඒකින්ද ඔයාලා දැන්ම පාඩම් කරන්න ගන්න මේ කාලේ ඉතාම වැදගත්. ඉතින් ඔයාලට උසස් පෙළ කරාට පස්සේ කරන්න තියෙන වැඩ කටයුතු පිළිබඳව මම වීඩියෝ එකක් දාන්න අදහසින් ඉන්න ඉස්සරහට. එතකොට ඒව ප්‍රයෝජනෙට අරගෙන ඔයාලට වැඩ කරන්න පුළුවන්. ඉතින් මේ කාලේ උපරිම ප්‍රයෝජනය ගන්න හොඳට පාඩම් කරලා විශේෂයෙන් මේ ගිණුම් කන්නේ විතරක් පාඩම් කරන්න නෙමෙයි හැම එකක්ම සමබරව පාඩම් ආර්ථික විද්‍යාව ව්‍යාපාර අධ්‍යයනය සහ ගිණුම් කන්නේ සමහර ළමයි ව්‍යාපාර සංඛ්‍යානය කියන එක තෝරගන්නවා. ඉතින් මේ හොඳ මේ තුනම කරගෙන හොඳ ප්‍රතිඵලයක් ගන්න කියලා මම ඔයාලට ප්‍රාර්ථනා කළා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බෙමු.